Good evening and welcome to the news at 10. අයිබෝන වෙක්විසිරින්නේ නිවස් ෆස්ට් රාත්‍රියේ 10 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමුවන මම පහන් චන්ද්‍රමාල් ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ශ්‍රී දළදා මාලිකාවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්. සුළු වැරදි සඳහා බන්ධනාගාර රැඳවියන් පිරිසකට ජනාධිපති සමාව. ගල්කිස්ස පොලිසියේ අපරාධංශයේ හිටපු ස්ථානාධිපතිගේ වැඩ තහනම්. ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ ශල්‍යාගාර දෙකක් වැසේ. මඩ කලපුවට අයිස් වැස්සක්. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිකාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල මහතා පැවසුවේ අද උදෑසන සයිබර් ප්‍රහාරය මුලින්ම එල්ල වී ඇති බවයි. එය යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු අද පසුරුවේ යලි සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයිද ඔහු පැවසුවා. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල මහතා පැවසුවේ වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින බවයි. සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන්ට බන්ධනාගාරයේ ගෙවන ලද වසරකට හෝ ඉන් කොටසකට මාස 3 මැගින් විශේෂ රාජ්‍ය සමාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා සඳහන් කළේ කොරෝනා වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා ජනාධිපතිතුමා විසින් පිරිනමනු ලබන විශේෂ රාජ්‍ය සමාව ලෙස එම සමාව ලබා දෙන බවයි. බන්ධනාගාර ගතව සිටින සිරකරුවන්ගෙන් ඔවුන් බන්ධනාගාරය තුළ ගත කරපු කාලය අවුරුද්දකට මාස 3ක සිර කාලයක් ඔවුන්ට සමාවක් හැටියට ලබා දෙනවා. අපි හිතමු ඔවුන් වසර 5ක් ගත කරලා තියෙනවා නම් සෑම වසරකටම මාස 3ක සුදු සමා කාලයක් ඔවුන්ට හිමි වෙනවා. ඔවුන් මාස දඬුවම අවුරුද්දකට වැඩි කාලයක් අපි හිතමු අවුරුද්දයි මාස ගණනක් නම් ඒකට සමාවක් මේ මාස 3 සමාව ඔවුන්ට හිමි වෙනවා. ඊට අමතරව සුළු දඬුවම් දඩ අපි නීති විරෝධ මත්පැන් වගේ නඩත්තු එවැනි දඩ සඳහා ඉන්න දඩකරුවනුත් එයින් නිදහස ලබනවා. ඒ වගේම වයස අවුරුදු 65ට වැඩි ඔවුන් සිර දඬුවමෙන් භාගයක් ගත කරලා තියෙනවා නම් ඔවුන්ටත් මේ සමාව හිමි වෙනවා. හැබැයි මේ සමාව හිමි වෙන්නේ නැති වරදවල් 33ක දයිස්තුවක් අපිට තියෙනවා. මංකොල්ල, දිවා මංකොල්ල, ඒ වගේම ළමා අපචාර, මත්ද්‍රව්‍ය මෙවැනි දේ සඳහා මෙව සමාව හිමි වෙන්නේ නැහැ. ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශනාංශයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයින් සමග සම්බන්ධතා පවත්වමින් අපකීර්තිදායක ලෙස හැසිරීමෙන් දූෂිත ක්‍රියාවන්හි යෙදී ඇති බවට විමර්ශනයකදී අනාවරණය වීම හේතුවෙන්. පොලිසිය පැවසුවේ ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පවත්වන ලද විමර්ශනයකදී මේ බව අනාවරණය වී ඇති බවයි. ඒ අනුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා. මේ අතර විවිධ අපරාධ හා සිදුවීම් වලට සම්බන්ධ සැකකරුවන් රැසක් අදත් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා. පසුගිය 25 වනදා රත්මලාන ප්‍රදේශයේ පෞද්ගලික උකස් ආයතනයක සොරකමකට සම්බන්ධ සැකකරුවෙකු පිළියන්දලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු 21 හැවිරිදි පිළියන්දල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. මෙහිදී රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් හා රන් භාණ්ඩ තොගයක් රිදී ග්‍රෑම් 1876ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කිඹුල ඇලේ ගුණා නැමැත්තා සහ ඔහුගේ සහෝදරයා වන සුරේෂ් නැමැත්තා මෙහෙවන බවට සැක කරන අපරාධ කල්ලියක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඒ අනුව අද එම කල්ලියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. පොලිසිය පැවසුවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 70ක්, යතුරු පැදි 2ක්, තිරෝධ රථ 2ක් හා රුපියල් 20000කට ආසන්න මුදල් ප්‍රමාණයක් සියභාරයට ගත් බවයි. ඇල්පිටිය කොට්ටාස නොවිසින්දුණු අපරාධ ඒකකයේ නිලධාරීන් ඊයේ මීටියාගොඩ පොලිස් වසමේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 8ක් සමග සැකකරුවන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ හෙරොයින් පොඩිලැසි නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාගේ හිතවතෙකුගේ මාර්ගයෙන් සැකකරුවන්ට ලැබී ඇති බව අනාවරණය වී ඇති බවයි. මේ අතර කේරළ ගංජා කිලෝග්‍රෑම්
ග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් අනුරාධපුරයේ සිට පොළොන්නරුවට ප්‍රවාහනය කරමින් සිටියදී අද පොළොන්නරුව කොට්ටාශ විෂ මද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. බම්බලපිටිය ප්‍රදේශයේදී අයිස් මද්‍රව්‍ය සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. පොලිසිය පැවසුවේ සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 481ක් සිය භාරයට ගත් බවයි. ගල්කිස්ස ප්‍රදේශයේදී වළංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි නයිජීරියානු ජාතිකයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ඔවුන්ට ආධාර අනුබල දීම මත මෙරට පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි. මේ අතර විදේශ රටවල රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. කැනඩාවේ හොංකොං සිංගප්පූ පිලිපීන් වගේම කොරියා රැකියා ලබා දෙන බවට පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් වැඩිපුර යනවා මේ දවස්වල. මේක තුලින් ලොකු වංචාවක් සිද්ධ වෙන බව අනාවරණය වුණා. අපි දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යමෙකු මේ සඳහා උනන්දුවක් දක්වන බව ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරාම ඒ ඉල්ලුම් පත්‍රයෙන් ඔහුගේ නම ගම දෙමව්පියන්ගේ නම්ගම් විස්තර දුරකථන අංක ඒ වගේම පාස්පෝර්ට් එහෙම නැත්නම් ජාතික හැඳුනුම්පත් වල පිටපත් ගෙන්න ගන්නවා. ටික දවසකින් ඔහුට දැනුම් දෙනවා ඔබගේ ඉල්ලුම් පත්‍රයේ ප්‍රොසෙසින් එක එහෙම නැත්නම් පරීක්ෂා කිරීම අවසන්. දැන් ඔබ සුදුසුයි කියලා තෝරාගත්තා. අදාළ රජයට ඉදිරිපත් කරන්න ඕන බැංක් ගැරන්ටි එකක් අඩුම ගානේ ලක්ෂ 20ක් මිලියන් 2ක් තැන්පත් කරන්න කියලා කියනවා බැංකු ගිණුමක. දැන් වංචාව ආරම්භ වෙන්නේ එතෙන්දි තමයි. ඒ ඉල්ලුම්කරුගේ හැඳුනුම්පතේ පිටපත ඔවුන් ගාව තියෙනවා, පාස්පෝර්ට් එකේ පිටපත තියෙනවා. මොවුන් පළමුවෙන්ම කරන්නේ ඒ හැඳුනුම්පත මගින් අර කලින් ඔහුගේ සම්බන්ධය වෙන දුරකථන අංකයට අලුත් සිම් පතක් ලබා ගන්නවා. ඒ සිම් එක අරගෙන බැංකුවට කතා කරලා කියනවා ඒ ටෙලිෆෝන් එකෙම මගේ නම අහවලා මගේ බැංකු ගිණුම් අංකය මේක, මගේ මෙච්චරක මුදලක් තියෙනවා account එකේ, මට හදිසියෙ මේක මුදල ආපසු ලබා ගන්නට ඕන. මගේ තිබ්බ ෆෝන් එක නැති වෙච්ච හින්දා රහස් සංඛ්‍යය හොයාගන්න විදිහක් නැහැ, මට රහස් සංඛ්‍යය දෙන්න කියලා. එතකොට බැංකුවෙන් මේ නිලධාරියගෙන් අහනවා අම්මා කවුද තාත්තා කවුද සම්බන්ධතා මොනවද කියලා. එයාගේ හැඳුනුම්පත් අංකය, උපන් දිනේ, ඒවා මේ ඔක්කොම අහනකොට මේ ඔක්කොම දැන් මේ විස්තර ඒ පුද්ගලයා ගාව තියෙනවා. ඔහු ඒක කටපාඩම් කරගෙන ගිහිල්ලා කිසිම පැකිලීමක් නැතුව ඒක බැංකුවට ලබා දෙනවා. බැංකුව ඒ විශ්වාසය මත අලුතෙන් මොහුට රහස් සංඛ්‍යයක් නිකුත් කරනවා. ඒ රහස් සංඛ්‍යය නිකුත් කරපු ගමන්ම මොකද කරන්නේ? මේ බැංකුවට කාඩ් එකක් දාලා අර එයාගේ account එකේ තියෙන මුදල withdraw කරනවා. දැන් එහෙම මිලියන් 60ක් විතර වංචා කළා දැනට සැකකරුවෝ අත්අඩංගුවට අරන් තිනවා. මේ වගේ බොරු දේවල් වලට රැවටෙන්න එපා. මිනිස්සු නොඑක ආකාරයෙන් මහ ජනතාවගේ මුදල් වංචා කරන්න පෙළඹිලා ඉන්නවා. මේකත් දැන් අලුතෙන්ම භාවිතා කරන ක්‍රමයක්. ඉස්සර account වලට මුදල් ගෙන්නව ගත්තා. දැන් කරන්නේ තමන්ගේම account එකේ තියෙන මුදල වංචා සහගතව ලබා ගන්න එක. වෙබ් මාධ්‍යවේදියෙකු වන ඩෙස්මන්ඩ් චතුරංග දල්විස් මහතාද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත් අඩංගුවට ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද පස්වරුවේ ඩෙස්මන්ඩ් චතුරංග දල්විස් මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුවේ ඔහු පදිංචිව සිටි නිවසේදී. අල්විස් මහතාට අයත් පරිගණක යන්ත්‍ර හා ජංගම දුරකථනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා. අධිකරණයට හා අධිකරණ දූරාවලියට අපහාස වන හා බාධා වන අයුරින් පුවත් පළ කළ බවට චෝදනා කරමින් ඔහු අත්අඩංගුවට ගත් බව ඔහුගේ බිරිඳ සඳහන් කළා. එක්රැස් කිරීමේ නිදහස, තොරතුරු බෙදා හැරීමේ නිදහස, භාෂණයේ නිදහස පිළිගත් රටක්. දැන් අපි පළමු වරට අත්විඳිමින් තියෙනවා මේ සෞභාග්‍ය ආණ්ඩුව යටතේ. අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් මානව හිමිකම් සහ වෙනත් ක්‍රියාමාර්ග අරගෙන ඩෙස්මන්ඩ් චතුරංග සිල්වා මහත්මයාගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම. දැන් අද අපි දැක්කනේ රනිල් වික්‍රමසිංහ මහත්මයාත් CID ගියානේ. එතුමාගේ කාලේ මොකද වුනේ? චිරන්ති රාජපක්ෂ මැතිණියට කතානායකගේ නිල නිවසේ තමයි ප්‍රකාශ සඳහන් කළේ. ඒක තමයි තත්ත්වය එදා. දැන් ඒ කරපු අපරාධ ටික තමයි දැන් ගෙවාගෙන යන්නේ. මේ දඩයම ආරම්භ කරේ මගෙන්. ඊට පස්සේ මාධ්‍යවේදීන්ට හැරුණා. දැන් මාධ්‍යවේදීන්ව දඩයම් කරනවා. මොකද මාධ්‍යවේදීන් කියන්නේ මොනවා තෑන හසුරුවන, එහෙම නැත්නම් තමන්ගේ කට හසුරුවන පුද්ගලයන් නිසා ඔවුන්ට ඕනම පිළිසරණක් වීමට අපි ඉදිරිපත් වෙනවා. උතුරේ මත්ස්‍ය කර්මාන්තය අනතුරකට ලක්වෙමින් ඇතැයි අද ආරක්ෂක අමාත්‍යාංශය තොරතුරු අනාවරණ කළා. ඉන්දියානු ධීවර යාත්‍රා මසුන් නැල්ලීම සඳහා ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණීම සම්බන්ධව මාසික වාර්තා ඉදිරිපත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය අද උතුරේ මත්ස්‍ය කර්මාන්තය පිළිබඳව තොරතුරු නිකුත් කළා. ඒ අනුව මේ අවුරුද්දේදී පමණක් හඳුනාගෙන ඇති ඉන්දියානු ධීවර යාත්‍රා සංඛ්‍යාව 4356ක්. ඉන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ දත්තවලට අනුව 2015 වසරේ සිට මෙරටට පැමිණ ඇති සමස්ත ඉන්දියානු ධීවර යාත්‍රා සංඛ්‍යාව 71609ක්.
ඉන් යාත්‍රා 2916ක් හඳුනාගෙන ඇති අතර යාත්‍රා 380ක පුද්ගලයන් 1578 දෙනෙකු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා. විශ්වකෝෂය හා ශබ්දකෝෂය පවත්වාගෙන යාමට ස්ථිර ගොඩනැගිල්ලක් වහාම ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළා. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මගින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කටයුතු පිළිබඳව සොයා බැලීමට අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණියා. අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේ විශ්වකෝෂය හා ශබ්දකෝෂය පවත්වාගෙන යාමට පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නොමැති බවයි. අග්‍රාමාත්‍යතුමා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් ඊට අවශ්‍ය කටයුතු කරන්නයි උපදෙස් ලබා දුන්නා. මෙම හමුවේදී චෝන්ද සිල්වා සමරු රංගහල ප්‍රතිසංස්කරණ කටයුතු වල තත්ත්වය පිළිබඳව සොයා බැලූ අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ එහි දෙවන අතිරේ කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හෝ යුද හමුදාව සම්බන්ධ කර ගන්නා ලෙසයි. දෙවයින පුරා ඉදිකර ඇති සංස්කෘතික මධ්‍යස්ථාන 19ක් ඉදිරි මාස 3ක කාලය තුළ විවෘත කරන ලෙසත් ඊට අවශ්‍ය කාර්ය මණ්ඩලය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමග සාකච්ඡා කොට ලබා ගන්නා ලෙසත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මෙම අවස්ථාවට ජාතික උරුම ප්‍රාසංගික කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. ජනතා අහන්නට සවන් දෙමින් ගමින් ගමට යන ගම්මැද්ද කණ්ඩායමට අදත් ජනතා ගැටළු රැසක් හඳුනා ගැනීමට හැකි වුණා. ගම්මැද්ද ගෙයින්ගෙට ගම්මැද්ද ගෙයින්ගෙට මෙවර ගමට එන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි මහ බැංකුවයි එක්ක. අපේ එක් කණ්ඩායමක් අද ගමන පටන් ගත්තේ කළුතර බෝබුවලින්. ඔවුන් දවස පුරා කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලු සහ බලද්දී තවත් කණ්ඩායමක් මාතලේ දිස්ත්‍රික්කයේ ජන ගැටලු සහ ගියා. තවත් කණ්ඩායමක් යාපනයේ කෙප්පිලි ග්‍රාමයෙන් උතුරු පළාතේ අපේ ගමන අද පටන් ගත්තා. ගම්මැද්ද ගෙයින්ගෙට ජනතාව අසලට ගොස් ඔවුන්ගේ ගැටලු විමසද්දී ජනතාව සවිබල ගන්වන ගම්මැද්ද සවියත් අද පැවැත්වුණා. කළුතර වාද්දුව කොරස්දුව ගම්මානයේ අද ගම්මැද්ද සවියක් පිහිට වූ අතර කළුතර දේශාත්‍ර බටහිර ගම්මානයේද ගම්මැද්ද ශාඛා සමිතියක් පිහිටුණු ලැබුවා. මේ අතර යාපනය කෙප්පිලි ගම්මානය හා තෙම්මරච්චි උදයසූරියන් ගම්මානයේදීද ගම්මැද්ද සවිය පිහිටවනු ලැබුවා. ගම්මැද්ද ගෙයින්ගෙට ආණ්ඩු මාරුවෙද්දි ගමේ සංවර්ධනය අමතක කරපු ප්‍රදේශයක් ගැනයි මේ තොරතුරු. කුණ්ඩසාල ආසනයේ කෙන්ගල්ල මල්පාන 10 කණුව වැසියන්ගේ එකම ඉල්ලීම මේ පාර පිළිසකර කර ගැනීම. ඡන්දේ ලං වෙද්දි පාර හදන්න ගෙන අමුද්‍රව්‍ය ආයේ ඡන්දේ ඉවර වෙද්දි අරන් යනවා කියලා මේ ගමේ මිනිස්සු කියනවා. 2015 ආණ්ඩු මාරුවේදී කෙන්ගල්ල හන්දියේ ගැහුවා මිලියන 5යි ගානක්ද 6යි ගානක්ද වෙන් කරලා මේ කිලෝමීටර් 2.2 මේ කාපට් කරන්න. අපිට මේ දැන් තමයි හම්බුනේ මේ 2016 බැනර් එක. කවුරු කරවුවත් මහත්තයා මේවා තමයි ඉතින් අපේ රැවටීම. අපි දෙගොල්ල එකතු වෙලා දෙපැත්තට දිදී ඉන්නවා. ගල් දෙසරයක් ගෙනල්ලා දැම්මා හන්දියට. ඒවා වරින් වර ආණ්ඩු දෙකම. මහනුවර මඩවල හරහා දිගනටත් මහනුවර පල්ලිකැලේ හරහා දිගනටත් දිවෙන ප්‍රධාන මාර්ග දෙක යා කෙරෙන්නේ මේ මාර්ගයෙන්. ළමයෙකුට ඉස්කෝලේ යන්න නැහැ ලෙඩෙක් රැයකට ගෙනිච්චොත් වලවල් වල වැටිලා හන්දි මේවා වෙනවා විදුලි ආලෝකයක් නැහැ මේ පාරේ. සතියට දවස් දෙකක් ගරාජ් එකේ මේ මිනිස්සු අපේ බදු මුදල් අරගෙන අපිට පාර හදලා දෙන්නේ. මේ කෙටිම මාර්ගය භාවිතා නොකළහොත් මේ ගමේ ජනතාවට කිලෝමීටර 7ක පමණ අමතර දුරක් යන්න වෙනවා. මේ මිනිස්සු ඉල්ලන්නේ පාර හදලා දෙන්න කියලා. ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ අක්ෂි හා විකලාංග ශල්‍යාගාර සති 2ක පමණ සිට වසා දැමීමට සිදුව තිබෙනවා.
ශල්‍යාගාරයේ මධ්‍යම වායු සමීකරණ පද්ධතිය මීට වසරකට පමණ ඉහතදී හටගත් දෝෂයක් නිසා ඉවත් කිරීමට සිදු වුණා. ඊට කඩිනම් පිළියමක් ලෙස පර්යන්ත වායු සමීකරණ පද්ධතියක් මෙම ශල්‍යාගාරය සඳහා සවි කිරීමට පියවර ගත්තා. නමුත් දැන් එම වායු සමීකරණ වලින් ජලය කාන්දු වීමත් සමග විෂ බීජ පැතිරීමේ අවධානමක් මතුව තිබෙනවා. මධ්‍යම වායු සමන පද්ධතියේ දෝෂයක් ඇත්තටම මේ දෝෂය අද ඊ ඇති වූවක් නෙමෙයි සෑහෙන කාලයක සිට ඇතිවෙච්ච ප්‍රශ්නයක්. මේකට తాවකාලික විසඳුමක් විදියට පර්යන්ත වායු සමන යන්ත්‍ර සවි කරලා තියෙනවා. මෙන්න මේ පර්යන්ත වායු සමන යන්ත්‍ර වලින් ඇතිවෙන ගැටලුවක් විදියට තමයි දැන්ට මේක හඳුනගෙන තියෙන්නේ. මසකට අක්ෂය විකලාංග සත්කම් 200කට ආසන්න ප්‍රමාණයක් මෙම ශල්‍යාගාරය තුල සිදුවනවා. රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ දැනට පවතින තත්ත්වය අනුව හදිසි සත්කම් සහිත රෝගීන්ද වෙනත් රෝහල්වලට යැවීමට සිදුව ඇති බවයි. එක් දිනක අක්ෂි ශල්‍ය කර්ම සිදු කරගෙන යන අවස්ථාවේදී තමයි මේ සිදුවීම ඇති වුණේ. අපිට ඒ අවස්ථාවේදීම අක්ෂි ශල්‍ය කර්ම සිදු කිරීම නවත්තන්න සිදු වුණා. හේතුව තමයි මේ අක්ෂි ශල්‍ය කර්මත් විකලාංග ශල්‍ය කර්මත් කියන්නේ ඊ타මත්ම විස බීජ වලින් බැහැර වූ පරිසරයක කළ යුතු ශල්‍ය කර්ම වෙනවා. ඉතින් මේ පිළිබඳව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් මා වෙත දැනුම් දීමක් කරා. මේ ශල්‍ය කර්ම තවදුරටත් සිදු කිරීම ඉතාමත් අනතුරුදායක තත්ත්වයක් තියෙන නිසා මේ පිළිබඳව උපදෙස් ලබා දෙන්න කියලා. දීසි ශල්‍ය කර්ම අවශ්‍ය කරන රෝගීන් වෙනත් රෝහල් වලට මාරු කර හැරීමක් මේ අවස්ථාවේදී සිදු වෙනවා. මේ අතර වෛද්‍ය සේවාව ඉදිරි සංශෝධනයකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිලි කළා. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිකුත් කරපු ගැසට් නිවේදනය හරහා තමයි සෞඛ්‍ය දීප ව්‍යාප්ත සේවය රැඳිලා තියෙන්නේ. මේ මොහොතේදී රටේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා බහ කරන මොහොතක්. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ රෝගී ජනතාවගේ වගේම සමස්ත රටේම ජනතාවට අත්‍යවශ්‍ය දෙයක්. මේ ගැසට් නිවේදනයෙන් රැඳිලා තියෙන දීප ව්‍යාප්ත සේවය ව්‍යවස්ථාව ඇතුළේ ව්‍යවස්ථාවේ අන්තර්ගත කරුණු වලට ඇතුළත් කිරීම ඉතා වැදගත් වෙනවා මේ අවස්ථාවේදී කියලා. අපි මේ වෙනකොටත් කැබිනට් මණ්ඩලය විසින් පත් කරපු අනු කමිටුවේ ප්‍රධානියා විදිහට කටයුතු කරන අධිකරණ අමාත්‍යතුමා අලි ශබ්රි බැතිතුමා වෙත අපි මේ සම්බන්ධයෙන් අපේ අදහස් දැනුම් දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ඒ අය සකස් කරන කෙටුම්පත්වලදී මේ කාරණේ ඉතාම ගැඹුරින් සලකලා බලන්න කියලා. එතෙන්දී අපි රජ්‍ය වෛද්‍යාරික සංඝ විදිහට ලෑස්ති ඒ කමිටුවක් ජනතා අදහස් විමසනවා නම් ඒ අවස්ථාවට සහභාගී වෙලා ඇයි දීප ව්‍යාප්ත සේවාව ව්‍යවස්ථාව ඇතුළේ තියෙන්න ඕන කියන එකේ වැදගත්කම තහවුරු කරන්න. අද මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අයිස් වැස්සක් ඇදහැලී තිබුණා. මඩකලපුව වාකරේ හා කදිරවෙල ප්‍රදේශයන්ට අද අයිස් වැස්සක් ඇදහැලී තිබුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ අධික වියලි කාලගුණයක් පැවතීමෙන් පසු ඇදහැලෙන වර්ෂාවකදී මෙවැනි සිදුවීම් දැකිය හැකි බවයි. මහනුවර ප්‍රදේශ කිහිපයකට බලපෑ භූචලනයට හේතුව ගල් වලවල් ආශ්‍රිත සිදුවන අභිධිමත් ක්‍රියා හේතුවෙන් බව පෙරදිනිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා. මහනුවර තලාතුවේ පල්ලෙකැලේ හා තෙල්තෙනිය පොලිස් බල ප්‍රදේශවලට අයත් ගම්මාන රැසකට පෙරේත රාත්‍රියේ මෙම භූකම්පනය වාර්තා වුණා. භූවිද්‍යාඥයින් පෙන්වා දුන්නේ ජලාශයේ ජල ධාරිතාව වැඩිවීම හේතුවෙන් ඇතිවන පීඩනය වැඩිවීම, හුණුගල් ස්තරය කඩා වැටීම සහ ගල් වලවල් ආශ්‍රිත අධි පීඩනයෙන් යුතු බෝර භාවිතය මීට හේතුව බවයි. මේ පිළිබඳව කළ සොයාබැලීමේදී ගල් වලවල් ආශ්‍රිතව සිදුවන අවිධිමත් ක්‍රියා හේතු වන බව පෙරදිනිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළා. දැන් අද තියෙන තත්ත්වය තමයි මේ භූමිකම්පාවත් එක්ක අපේ අවධානය යොමු වෙලා තියෙනවා මේ පාෂාණ ස්තර ගැන. මොකද මේ දෙදරීම සිදුවීමට ප්‍රධාන හේතු වෙන්න පුළුවන් විදිහට අපි සලකා බලපු මිනිස් ක්‍රියාකාරකම් දෙක, ජලය පිරුණු ජලාශ, තුන්වෙනිව පාෂාණ තට්ටු. මේ දෙකම තුනම සලකා බැලුවාම මිනිස් ක්‍රියාකාරකම් බලපෑමක් වෙන්න පුළුවන්. අපි ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම ජලය මේ දවස්වල ජලාශවල පිරෙලා නැති නිසා ජලයේ පීඩනය තියෙන ප්‍රශ්නේ අපිට අයින් කරන්න පුළුවන්. ඒ වගේම අර දුර්වල පාෂාණ තට්ටු. දැන් මේ පාෂාණ තට්ටුවේ මිනිස් ක්‍රියාකාරකම් කියන කාරණා දෙක මේදී ප්‍රධාන තත්වයකට එනවා. මොකද ජලාශවල ජලාශ පිරෙලා නැති නිසා. ඒක නිසා මම විශ්වාස කරනවා මම මුලින් සඳහන් කළ අර පාෂාණවල තියෙන විභේද සහ හුණුගල් තට්ටු ලොකු දායකත්වයක් දක්වලා තියෙනවා කියලා මෙවර මේ සිද්ධ වෙලා තියෙන කම්පණයට.
අම්පාර තිරුක්කෝවිල් උම්රි ප්‍රදේශයේ ඛනිජ වැලි නිධිය සම්බන්ධයෙන් භූමිය පරීක්ෂා කර බැලීම සඳහා අද රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන් පැමිණියා. නමුත් ඊට ගම්වාසීන්ගෙන් විරෝධය එල්ල වුණා. භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන්, වෙරළ සංරක්ෂණ නිලධාරීන්, වනජීවි නිලධාරීන් සහ මධ්‍යම පරිසර අධිකාරිය නිලධාරීන් අද පෙරවරුවේ මෙම ස්ථානයට පැමිණියා. ඒ අදාළ භූමියේ නිරීක්ෂණ කටයුතු සඳහායි. නමුත් ප්‍රදේශවාසීන් ඛනිජ ගවේෂණ කටයුතු සඳහා කැමැත්තක් දක්වන්නේ නැහැ. මෙහි ඇවිල්ලා ඔක්කොමලා සාමාන්‍යයෙන් කිලෝමීටර් 3කට පුල්ලුවතු වෙලයි හේන් මැඩ කරලා තමයි ජීවත් වෙන මිනිස්සු ඉන්නේ. දැන් මේ කරන වැඩෙන් ඒගොල්ලන්ගේ අර ඒ ආදායම එදාට ප්‍රශ්නයක් වෙනව නිසා. වෙන්නේ දැන් පොල්ලතු වලට මොකක්ද? දැන් මේගොල්ලෝ කියන අනුව මේකෙන් කෙමිකල් ඇවිල්ලා අර උලන් මාර්ගෙන් යනවලු. එහෙම මේ මිනිස්සුන් අතර මතේ ගිහිල්ලා තියෙනවා. අපි මෙහෙම කරමු දැන් ඒ ගැන තමයි කතා කරන්නේ. අපිට ඕන මේ හැමෝගෙම කැමැත්ත අරගෙන දැන් මේකේ ඔය කියන පොල්ලතු වලට විනාශයක් වෙනවා නම් හැබැයි ඒක මෙහෙන් ටෙක්නිකලි න්යායෙන් ඕන මේකෙන් මේක වෙනවා. නම් අපි මේක කරන්න ඉඩ දෙන්නේ නැහැ නේ. මේ පරිසරයට බලපෑනවා නම් ඕගොල්ලන්ගේ ජීවන වෘත්තියට බල නොපාන විදියට තමයි වෙන්න ඕන. මේක මේ මිනිස්සු විරුද්ධත්වයක් නැහැ. දැන් ඩීඑස් මහත්තයා ඉන්නවා, දෙද මහත්තයෙක් ඉන්නවා. දැන් මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා මිනිසුන්ගෙන් කිසිම හානියක් නැත්නම් ඒගොල්ලෝ අනුමැතිය දෙනවා නම් අපිට මොකුත් කරන්න බෑ. අපි ගැන හිතන්නේ ඒගොල්ලෝ. දැන් අපිට බෑනේ ඉදිරියට කතා කරන්න. ඉතින් ඒගොල්ලෝ එනවා නම් එදත් රැස්වීම තියෙනකොට අපි ගිහලා හිවේ ඩීඑස් මහත්තයාවත් ඩීඑස් මහත්තයාවද කියලා තමයි හිතන්නේ. අද අරමුණු උනේ ඒකනේ. අපි මේක දැන් ඉස්සරහට මේ ක්‍රමෙම තමයි මේ කියන්නේ. දැන් අපි අප්‍රූවල් දෙනවා නම් දෙන්නේ ඕගොල්ලන්ගෙත් මේක නැවත අරන් ආයෙත් තව මේක අතෙන්ට ඇවිල්ලා මේ ප්‍රශ්න විසඳලා ඒක නැතුව නිකන් අපි කොළඹ ඉඳලා මේ අස්සම් කරලා දෙන්නේ නැහැ. ආන විලුන්දාව රැම්සා තෙත්බිම් අභය භූමියේ සිදු කළ නීති විරෝධී කැණීම් නිරීක්ෂණය කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අද පෙරවරුවේ එහි ගියා. ඉස්සන් කර්මාන්තයේ නියැලෙන්නෙකුද මේ අවස්ථාවට පැමිණ ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පිරිස දැනුවත් කළා. මේක විනාශකරී දේශපාලකතුන් මිසක් මේ මුදලායිලා නෙවෙයි. ආණ්ඩුව කියන්නේ එහෙමනම් මේ දිස්ත්‍රික්කේ දේශපාලක. නම් මේකට වක් කියන්න ඕනේ කණ්ඩායම. එතකොට මේක කරනකන් නිලධාරි බුදියගෙන හිටියා නම් ඒ නිලධාරි වැඩකුත් නැහැ, අමාත්‍යාංශ වැඩකුත් නැහැ. මෙතන නිලධාරිත් මේකට සම්පූර්ණයෙන් වගකිය යුතුයි. කවුරුත් දන්නවා ආරච්චි කට්ටුව කිව්වහම ආරච්චි විල්බරෝ එකකටවත් බෑ දේශපාලන අධිකාරී ආශිර්වාදයෙන් තොරව කටයුතු කරන්න. මේ ප්‍රධානම දේශපාලන බලාධිකාරිය තමයි මේවා සේරම පාලනය කරන්නේ. බැකෝ ඩ්‍රයිවර් මහත්තයාවත් මුදලාලි මහත්තයාවත් තිරේ දාලා හරියන්නේ නැහැ. මේ පිටිපස්සේ ඉන්න දේශපාලන බලාධිකාරී සියලු දෙනාම අත්අඩංගුවට ගන්න. බුවනකගේ පුතාගේ ඉඩ මොහුනානේ කුරුණෑගල. ඒ වගේ වෙන්න පුළුවන්. රම්ස මහත්තයාගේ පුතාගේ වෙන්න පුළුවන් මේක ඉඩම. මේක ඉතා පැහැදිලිවම පහුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ දේශපාලන අධිකාරියේ වෙනස් වීමත් එක්ක දේශපාලන බලවතුන් මේ මාර්ගය මාස කිහිපයකට කලින් සංවර්ධනය කරන්න පටන් අරගෙන තියෙනවා. අන්න එතනින් තමයි ආරම්භය. සුරකුඹ ලංකා ජාතික සංවිධානය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පළ කළ අදහස් මේ. ජනාධිපතිතුමාට එතුමා ආරක්ෂක ලේකම් හැටියට මේ රට මහා විශාල සේවාවක් කරා. හැබැයි ජනාධිපතිතුමා හැටියට ප්‍රශ්න විසඳන්න ওই විදිහට නෙවෙයි කියන එකයි මම යෝජනාව. එතෙන්ට ගිහිල්ලා ප්‍රශ්න විසඳන්න බෑ. උදාහරණයක් කුඩු අල්ලන මේ වෙලාවේ. කුඩු පාතාලේ මර්ධනය කරනවා. ඔබතුමා කොළොන්නාවට ගිහිල්ලා ඇහුවොත් පාතාලේ කුඩු මර්ධනය කරනකොට කැමතිද කියලා ඇහුවොත් 250ක් කියයි නෑ කියලා. කෙලින්ම නෑ කුඩු මර්ධනය කරන්න එපා. ඒක තියෙන් දෙන්න කියලා. එහෙට ගිහිල්ලා මේ ප්‍රශ්නේ අහලා නැහැ. ඒ ප්‍රශ්නෙට වාර්තාවක් ඇඳව ගන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වාර්තාවක් ඇඳව ගන්න. දිස්ත්‍රික් ලේකම් වලින් වාර්තාවක් ඇඳව ගන්න. ඒ සියලු වාර්තා ඇනලයිස් කරලා යාට පුළුවන් තීන්දුවක් ගන්න. මොකක්ද ඇත්ත කියලා. ලංකාගම ගම්මු කියනවා අපි තමයි මේ පරිසරය ආරක්ෂා කරේ කියලා. මේ වීඩියෝ දර්ශනයක මම පේන පුද්ගලෙක් එක තැනකට ඇවිල්ලා කියනවා මෙහෙම කතාවක්. ඔය පරිසරවේදී හිටියොත් මේ රට කවදාවත් දිනු කරන්න හම්බ වෙන්නේ නැහැ. විනාශ කරනවා කියලා එක තැනක කියනවා. දෙවනි ආයෙත් වීඩියෝ ෂොට් එකකට යනවා. හරියටම ලස්සන චිත්‍රපටයක ෂූටින් කරනවා වගේ ආයෙ එයා හම්බ වෙන ගෙයක් ඇතුළේදී. ඒ පුද්ගලයාම ආයෙත් ඒ මුඛවඩම දාලා මේ වීඩියෝ පටිය ඒ වීඩියෝ එක මේ ෆොටෝ එක ස්ක්‍රීන් එකේ හොඳට පේනවා. නිදහස් මාධ්‍යවේදීන්ට ඒ අවස්ථාව ආවරණය කරන්න ලැබුණා නම් අපිට මේවා ඇත්ත නැත්ත තොරතුරු හොයාගන්න පුළුවන්. කතානායක මහින්ද යාපාබේ වර්ධන මහතා අද මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වුණා. මෙහිදී ඔහු පළ කළ අදහස්. අපේ භාෂාව තමයි පරණම භාෂාව. එහෙම නැත්නම් අපි තමයි පරණම මිනිස්සු. මෙහෙම කියලා කියන එක රටත් එක්ක බැලුවාම සදාචාර සම්පන්න නැහැ. මේකේ ආර්යාද මෙයාද කියන එක නෙමේ වැදගත් වෙන්නේ මිනිස්සුන්ගේ දුප්පත්කම. මිනිස්සුන්ගේ දින උමනාව. නමුත් සමහර උදවිය එහෙම කළේ නැහැ. එක පෞද්ගලික අරමුණු සඳහා මේ සමාජය තුළ අදහස් ප්‍රකාශ කරන්න පටන් ගත්තු නිසා තමයි රට ව්‍යාකූල බවට පත් වුණේ ඈත අතීතයේ. අවසානයේ අපි ලේ වගුරුවාගෙන තමයි අවසාන. අර පාස්කු ප්‍රහාරයෙන් අර මියගිය උදවිය මැරුණා. නමුත් අවසානයේ බෝම්බේ පිපුරපු උදවියගෙන් මොනවද බලාපොරොත්තු වුනේ? මොනවද සිද්ධ වුනේ? ඉතින් මෙන්න මේක දැන්වත් නතර කළ යුතු වෙලාවක්. මේ පාර්ලිමේන්තුව ඒ වෙනුවෙන් කැපවිය යුතු පාර්ලිමේන්තුව.
මේ සැරේ මැතිවරණයේදී මුළු ලංකාවේ මිනිස්සු ඡන්දේ පාවිච්චි කරලා තියෙන්නේ වෙනතට වඩා සම්ප්‍රදායික නොවන විදිය. රටේ අනාගතයේ රටේ දියුණුවට හේතු කරගන්න අපි උත්සාහ ගන්න. ඒක අපි සියලු දෙනාගේම වගකීම. ජනතාවගේ යුතුකම ජනතාව කරලා තියෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. දැන් ඊළඟ පිම්ම තමයි අපේ පක්ෂයේ මුළු රටම වෙලාගත් බලවේගයක් හැටියට ඉදිරියට යන. ඒකට ඉතාමත් සුදුසු ප්‍රවේශයක් අද ගොඩ නැගිලා තිබෙනවා. උතුරු හා නැගෙනහිර පළාත්වල දේශපාලනයේ මූලික වෙනසක් අද අපි දකිනවා. පාර්ලිමේන්තුව තුලත් පාර්ලිමේන්තුවෙන් පිටත් දමිළ ජනතාව වෙනුවෙන් හඬක් නැගීමට නිත්‍යානුකූල හා සදාචාරාත්මක අයිතිය තියෙන එකම පක්ෂය දමිළ සන්ධානය කියන ස්ථාවරය තමයි දිගටම ඒ අය සිටියේ. ඒ තත්ත්වය අද සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. ඡන්ද 2 ලක්ෂයක් ඒ පක්ෂයට අහිමි වෙලා තිබෙනවා. හැබැයි දමිළ ජනතාව ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා තිබෙනවා. අද මේ රටේ 3/2ක බලයක් පාර්ලිමේන්තුව තුළ ලබාගෙන තිබෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කාස් වෙලා වැඩ කරන්නයි කියන ආයාචනය තමයි අද අපි අපේ පක්ෂය වෙනුවෙන් කරන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාමක්ෂණිකායේ මහා හිමියන් බැහැදුටුවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාමංශනිකායේ මහානායක අධිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. පසුව මහා සංඝරත්නය ආශිර්වාදාත්මක සෙත් පිරිත් සජ්ජායනයක් සිදු කළා. පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාකුඩ සිරිවිමල හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ගුණාත්මක ධනාත්මක දෙයක් සිදු වෙනවා මේ පක්ෂපාතී අඩුපාඩුකම් වලදී සිදු වෙනකොට ජනතාවත් එක්ක නැගිසි. අපි කියන්නේ ඉබෙත් ලොකුද නේද? ඒක බලිය දුන්නේ ඒකනේ. කරලා පෙන්නන්නේ. ඒකල කරා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සිදු කළ මෙහෙවර මහා සංඝරත්නය යලි සිහි කළා. ධම්මතාවල කවුරුත් නැහැ ඉතින් අපිට උදව් කරන්න කෙනෙක් නැහැ. මේ අදමති මොහමදාම පින් දෙනවා. ප්‍රේමදාස මහත්තයාට පිසිල් දේවා ජනාධිපති පිසිල් දේවා. ඒක අපේ හදවතින් කියන්නේ. විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනයේ නිර්මාණය වුණු වැදගත් ආයතන රැසක් තිබෙනවා. වැදගත් අයිතිවාසිකම් රැසක් තිබෙනවා. රට තුළ යහපත් පාලනයක් වෙනුවෙන් නිර්මාණය විය යුතු ආයතන අපි ආරක්ෂා කරගන්නට ඕන. ඒ වගේම තොරතුරු දැනගැනීමේ පනත මේ රටේ ජනතාවගේ වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් හැටියටයි අපි දකින්නේ. ඒ සියල්ලක්ම වෙනුවෙන් ඒ නිර්මාණය වුණු ආයතන අවහොසි කරන්නට නොවේ ශක්තිමත් කිරීම සඳහා විපක්ෂයක් හැටියට අපිට කළ හැකි සියලුම දේ අපි කරන්න බලමු. දේශපාලන පරිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම අදත් සිදු වුණා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ මේජර් බුලත් වත් යන මහත්වරුන්ගේ අනුදැනුම මත මාධ්‍යවේදී කීත් නොයා පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දුන් බව පවසා රජයේ සාක්ෂිකරුවෙකු වන්නේයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාට බලපෑම් කළ බව දෙවන යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ විශ්‍රාමික මාණ්ඩලික සැරයෙන් ප්‍රියන්ත කුමාර සෝමසූරිය මහතා අද ප්‍රකාශ කළා. විශ්‍රාමික මාණ්ඩලික සැරයෙන් ප්‍රියන්ත කුමාර සෝමසූරිය මහතා සඳහන් කළේ 2017 වසරේ අවස්ථා ගණනාවකදී තමාව CID-යට කැඳවා දොම්පේ ප්‍රදේශයෙන් බදු පදනම මත ලබා ගත නිවසක් සහ දුරකථන ඇමතුම් පිළිබඳව විමසා සිටි බවයි. ඔහු පැවසුවේ අනුතුරුව 2017 වසරේ 3 වෙනි මාස 9 වෙනිදා තමාව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගිය බවත් එහිදී මහේස්ත්‍රාත්වරිය හමුවේ කීත් නොයා පැහැරගෙන ගොස් දුම්පේ නිවසේදී පහර දෙනු ලැබුවේ ගෝඨාභය සහ මේජර් බුලත් වත්තගේ උපදෙස් මත බව පවසන්නේයි නිශාන්ත සිල්වා තමාට දැනුම් දී තිබූ බවයි. කෙසේ වෙතත් තමාට අසත්‍ය ප්‍රකාශ කළ නොහැකි නිසා එම අවස්ථාවේ එහි සිටි මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මියට තමා සත්‍ය ප්‍රකාශ කළ බවත් එලෙස කිසිදු පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහර දීමක් සිදු නොකළ බවත් ප්‍රකාශ කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය තමාගෙන් ඒ පිළිබඳ සිතා බලා යලි ප්‍රකාශ ලබා දෙන්නේයි තමාට දැනුම් දුන් බවත් සාක්ෂිකරු ප්‍රකාශ කළා. වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ AJM මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේදී වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කළ රාජා කොල්ලුරේ මහතාද ජනාධිපතිතුමා ඉදිරියේ සිදුරේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළා. ප්‍රවීණ ගායන ශිල්පී මොරිස් බානි විජේසිංහ මහතා අද උදෑසන අභාව ප්‍රාප්ත වුණා. කලක් රෝගාතුරව සිටියේ මහතා අභාව ප්‍රාප්ත වන විට වයස අවුරුදු 79ක්.
විල්ලෙන් වත්සුණු තබරා කුමර කුමරියන් වී 1941 වසරේ ඔක්තෝබර් 16 වෙනිදා ගල්කිස්සේදී උපන් මොරිස් විජේසිංහ මහතා බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්. ප්‍රමුඛ පෙළේ හෝටල්වල සංගීත කණ්ඩායම් ගායකයෙකු සහ ගිටාර් වාදකයෙකු ලෙස ඔහු සංගීත ශාස්ත්‍රයට අවතීර්ණ වුණා. මොරිස් බානි විජේසිංහ මහතා චිත්‍රපට පසුබිම් ගායකයෙකු බවට පත්වන්නේ ඉන්දුට මල්මිටක් සිනමාපටයේ පෙරදා අඳුරින් ගීතය ගයමින්. ඔහු ජනාතරයට පත් වුණේ ඔබ එන්න ඇවිත් යන්න ගීතයේ. ඔබ එන්න අභාව ප්‍රාප්ත වී පැය කිහිපයකට පසුව ගල්කිස්ස පොදු සුසාන භූමියේදී පවුලේ සමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පමණක් දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ ඔහුගේ අවසන් කැමැත්තට අනුවයි. ඔබ නොදක බැරුවා ඔබ නැතිව බැරුවා ගාල්ල ක්‍රිකට් සමාජයේ පරිපාලන කටයුතු සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කරගෙන තිබෙනවා. ඊයේ පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර ගාල්ල ක්‍රිකට් සමාජයට දන්වා තිබුණේ 2019 වාර්ෂික මහා සභා රැස්වීම තම ආයතනයේ විරෝධය මැද්දේ පැවති බැවින් 2020 වර්ෂය සඳහා සැලසුම් කළ පරිදි වාර්ෂික මහා සභා රැස්වීම නොපවත්වන ලෙසයි. ගාල්ල ක්‍රිකට් සමාජයේ පසුගිය වසරේ මහා සභා රැස්වීමෙන් අනතුරුව ආරම්භ කර ඇති විමර්ශනය සඳහා තවමත් සාක්ෂිකරුවන් කැඳවමින් සිටින නිසා එම විමර්ශනය සාර්ථක කර ගැනීමට ගාල්ල ක්‍රිකට් සමාජයේ සහයෝගය අත්‍යවශ්‍ය බවද එහි සඳහන්. විමර්ශනයක් ක්‍රාත්මක අවස්ථාවක නිලධාරීන් පත් කිරීම අමාත්‍යාංශයේ පනව ඇති නිර්දේශවලට අනුව නීත්‍යානුකූල නොවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම ලිපියෙන් දක්වා තිබුණා. කෙසේ නමුත් ගාල්ල ක්‍රිකට් සමාජය ඊට ප්‍රතිචාර දැක්වුවේ සමාජිකින් 112 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියකින්. එහිදී ඔවුන් පෙන්වා දී තිබුණේ ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කර ඇති ලිපිය කියවා තේරුම් ගන්නා ලෙසයි. එහි වාර්ෂික මහා සභා රැස්වීම සම්බන්ධයෙන් කිසිදු සටහනක් ඇතුළත්ව නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා යොමු කළ ලිපිය සිය සංගමයේ කටයුතු වලට සිදු කළ අයිතු මැදිහත් වීමක් බවත් සිය ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පාලනය වන හෝ එහි ශාඛාවක් නොවන බවද අදාළ ලිපියේ සඳහන්. ගාල්ල ක්‍රිකට් සමාජය දැක්වූ ප්‍රතිචාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යලි දැනුම් දී තිබුණේ එම ක්‍රිකට් සමාජයේ සමාජිකත්වය අත්හිටුවීමට පියවර ගන්නා බවයි. සමාජිකයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් මෙන්ම ඔවුන් වෙත ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදනද අත්හිටුවීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයාගේ අත්සනෙන් නිකුත් කළ ලිපියකින් දැනුම් දී තිබෙනවා. එම ලිපියෙන් පෙන්වා දී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් තමන් විසින් සිදු කළ ස්වාධීන පරීක්ෂණයකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි. එසේම මෙම තීරණය ක්‍රීඩකින්ට හා ක්‍රීඩා කටයුතු වෙනුවෙන් බල නොපවත්වන බවද අදාළ ලිපියේ වැඩිදුරටත් කරුණු ඇතුළත්. මෙවන් පසුබිමක ගාල්ල ක්‍රිකට් සමාජයේ සමාජිකින් ඊයේ විශේෂ මහා සභා රැස්වීම පවත්වා තිබෙනවා. ඒ අනුව ගාල්ල ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස කුමාර සමරසිංහ මහතාත් උප සභාපතිවරුන් ලෙස රුවන්ද සිල්වා හා චන්දන ගලප්පත් යන මහත්වරුන් පත් කර තිබෙනවා. ගජබා පිටිගල මහතා ලිකම් ලෙස පත්වී ඇති අතර භාණ්ඩාගාරික තුෂාරද සිල්වායි. 1976 දී ආරම්භ වූ ගාල්ල ක්‍රිකට් සමාජය මෙරට පැරණිතම ක්‍රිකට් සමාජවලින් එකක් ලෙස සැලකෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීම අද පැවැත්වුණා. මෙහිදී කෝල්ස් ක්‍රීඩා සමාජයේ සභාපති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන මුදල් විදෙස් ගිණුමකට ගිණුම්ගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සඳහන් කර තිබෙන්නේ එහි වගකීම තමන්ට බාරගත නොහැකි බවයි. එය හිටපු ක්‍රීඩා මාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පත් කළ කමිටුවක් සමයේ සිදු වූ බවත් මෙහිදී ඔවුන් සඳහන් කර තිබෙනවා. එහිදී තවත් ක්‍රීඩා සමාජයක නියෝජිතයෙකු විමසා ඇත්තේ ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා එවක මූල්‍ය උපදෙස් කමිටුවට පත් කරනු ලැබූ ලසන්ත වික්‍රමසිංහ මහතා වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරිකවරයා බවයි. ඔහුද මෙම වාර්ෂික රැස්වීමට එක්ව සිටින බවද මෙහිදී සඳහන් වේ තිබෙනවා. මෙහි විමර්ශන ප්‍රමාදය පිළිබඳවද අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සඳහන් කර ඇත්තේ එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු වගකීමක් බවයි. ඒ සම්බන්ධයෙන් තමන්ට කළ හැකි දෙයක් නොමැති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සඳහන් කර තිබෙනවා. 2018 එංගලන්ත සංචාරයට අදාළව මෙරටට හිමි විය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් විදෙස් ගිණුමකට යැවීමට උත්සාහ කර තිබුණා. එහිදී සිදු කළ විමර්ශනයේදී අනාවරණය වූයේ දකුණු අප්‍රිකානු තරඟ සංචාරයට අදාළව මෙරටට හිමි විය යුතු දෙවන වාරිකය වන ඇමරිකානු ඩොලර් 4,36,541ක මුදලද වෙල්ස් පාගෝ නම් ගිණුමකට යැවීමට උත්සාහ දරා ඇති බවයි.
දකුණු අප්‍රිකානු සංචාරයේ අවසන් වාරිකය වන ඇමරිකානු ඩොල 1,87,775ක මුදල ගිණුම්ගත වූ BBVA කොම්පාස් නම් බැංකුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් ඇති ගිණුමේ හිමිකරු ඩයමන්ඩ් ෂෙනෙල් අර්වින් නැමැත්තෙක්. වාර්ෂික මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ගෙන තවත් යෝජනාවක් බවට පත්ව තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් වාර්තාවල නැවත උපයා ගැනීමට නොහැකි සහ දීර්ඝකාලීනව නොපිය වූ මුදල් රුපියල් 2,47,22,683ක මුදලක් නියමිත ගිණුම් ක්‍රියාවලිය හරහා පියවීමට කටයුතු කරන ලෙසයි. එම මුදල් නොලැබුණු මුදල් සේ සලකා ඉදිරි කටයුතු සිදු කිරීමට අවසර දෙන ලෙස මෙම යෝජනාව සිදු කර තිබුණා. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු භාණ්ඩාගාරිකවරයෙකු වන නුස්කි මොහොමඩ් මහතා පවසා ඇත්තේ එවැනි අනුමැතියක් ලබා ගැනීම සිදු කළ නොහැකි බවයි. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පවසා ඇත්තේ තමන් ඒ සම්බන්ධයෙන් විධායක කමිටු අනුමැතියක්ද ලබාගෙන ඇති බවයි. බෝගොඩ බැබිල ගම්මැද සවිය සංවිධානයේ පිරිස ගායනා කරනු ලැබූ නැගිටුම ශ්‍රී ලංකා ගීතය සමගින් අපි ඔබෙන් සමගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. නැගිටිමු ශ්‍රී ලංකා